අයිබෝන් දුවේ පුතේ 10 ශ්‍රේණිය සිංහල පාඩම් මාලාවේ සාහිත්‍ය පාඩමත් එක්කයි අපි අද එකතු වෙන්නේ. අද අපි කතා කරනවා බැද්දේගම නවකතාව ගැන. නවකතාව. මොකද නවකතාවක් කියලා කියන්නේ? ඇත්ත වශයෙන්ම දුවේ පුතේ නවකතාවක් කියලා කියන්නේ යම්කිසි නිර්මාණකරුවෙක් යම්කිසි කල්පිත නිර්මාණයක් ඔහු විසින් හිතලා ගොතලා හදපු නිර්මාණයක්. ඊට දීර්ඝ වශයෙන් විස්තරාත්මකව පාඨකයා වෙත පත් කරන මුද්‍රිතව පත් කරන එක්තරා ක්‍රමයක්. අපි නවකතාව විදිහට සරලව තේරුම් ගමු. දැන් දුවේ පුතේ ඔබට තියෙනවා නවකතාවක් බැද්දේගම කියලා. බැද්දේගම නවකතාව ගැන මම හිතනවා ඔබ යම් යම් දේවල් කරුණු පසුගිය දවස්වල දකින්න ඇති. වීඩියෝ මාර්ගවලින් අවබෝධ කරගන්න ඇති. මේ චිත්‍රපටියත් රූපවාහිනී විකාශය වුණා යමක් දන්නව ඇති බැද්දේගම නවකතාව ගැන. අපි මෙතනදී සමර එකක් සාරාංශයක් වශයෙන් මේ බැද්දේගම නවකතාව ගැන අපි ඉගෙන ගනිමු. දෙවි පුතේ මේ නවකතාව ගැන මෙන්න මෙතන පුංචි හැඳින්වීමක් තියෙනවා. නවකතාව කියන්නේ කතුවරයා විසින් පාඨකයා වෙත ගෙන යන යම් කල්පිතයක් දීර්ඝ විස්තරයක් විදියට ඉදිරිපත් කරපු දෙයක්. දෙවි පුතේ මේ බැද්දේගම නවකතාව ගැන කතා කරද්දී මුලින්ම මම මෙතනින් පටන් ගන්නවා. මේ නවකතාව රචනා කරන රචකයා පිළිබඳව යම් හැඳින්වීමක් කළ යුතුයි. ඔහු ඉංග්‍රීසි ජාතික ලෙනාඩ් වුල්ෆ් කියන පුද්ගලයා තමයි මේ නවකතාව රචනා කරන්නේ. ඒ ඉංග්‍රීසියෙන් ලියවෙච්ච නවකතාව සිංහලයට පරිවර්තනය කරනවා ඒ.පී. ගුණරත්න කියන රචකයා. එතකොට මෙන්න මේ විදිහට තමයි මේකේ රචනාව ගැන අපි දැනගන්න ඕන දේ. ඊළඟට ඔබ දැනගත යුතුයි දුවේ පුතේ මේ ඉංග්‍රීසි නවකතාවේ නම තමයි මේ සඳහන් වෙන්නේ. Village in the Jungle. ඒ ඉංග්‍රීසි නවකතාව සිංහලට පරිවර්තනය කරා බැද්දේගම නමින්. එතකොට මෙන්න මේ කරුණු ටික ඔබ හොඳින් අවබෝධයේ තබා ගත යුතු වෙනවා. එතකොට මේ පරිවර්තකයාගේ තවත් පරිවර්තන කීපයක් මෙහි සඳහන් වෙනවා. මේක ඔබට දකින්න පුළුවන් වෙනවා අන්තර්ජාලය තුල මේ තොරතුරු ටික. ඒ වගේම ඔබේ පෙළ පොතේත් මේක සඳහන් වෙනවා. දුවේ පුතේ අපි මේ කතාව එන්න මේ විදිහට තේරුම් ගමු. මේ බැද්දේගම නවකතාවට බැද්දේගම කියලා තේමා වෙච්ච පාදක වෙච්ච නගරයක් තිබුණා, ගමක් තිබුණා. මේක ඇත්තටම ගමක්. දකුණු පළාතේ හම්බන්තොට කියන දිස්ත්‍රික්කයේ පාදක කරගෙන තමයි මේ කතාව රචනා වෙන්නේ. ඒතර මේ පුංචි ගම කැලෑවෙන් වට වෙච්ච අපි කියනවා බොහොම නොදියුණු ගම. ඊතරම් දියුණු තත්ත්වයටපත් වෙලා නැහැ. එතකොට මේ නවකතාව ඇතුලේ ඔබට තේරුම් ගන්න මේ නවකතාව මෙන්න මෙහෙම කොටස් කීපයකට ගන්න පුළුවන්. කතුවරයා මම කිව්වා කතුවරයා පිළිබඳව ඔබට හඳුන්වලා දුන්නා. මේකේ අරමුණක් තියෙනවා මේ නවකතාව ලිවීමේ අරමුණ තමයි මේ බැද්දේගම නැත්නම් මේ දුෂ්කර ගම්මානයක ජීවත් වෙච්ච මිනිසුන්ගේ සිතුම් පැතුම් එයාලගේ ගති ලක්ෂණ ඉදිරිපත් කිරීම තමයි මේකේ අරමුණ. වස්තු විශේෂ බවට පත් වෙනවා මේ බැද්දේගම කියන මේ කුංචි ග්‍රාමයේ එක්තරා පවුල් කීපයයි ජීවත් වුණේ. මේ පවුල් වටා ඇතිවෙච්ච කතා පුවතක් තමයි වස්තු විශේෂ කරගන්නේ. එතකොට මේකේ දෘෂ්ටි කෝණය කොහොම අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනම රචනාවක් ලියවෙන දෘෂ්ටි කෝණ දෙකක් තියෙනවා. එකක් අපි කියනවා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණ. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. අනෙත් එක ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. දැන් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියන්නේ මම කියන තැන ඉඳලා නිර්මාණය කරගෙන යනවා. මම කියන දෘෂ්ටිය මේ කතාවක් හෝ නවකතාවක් කෙටි කතාවක් සාහිත්‍ය නිර්මාණයක් කවියක් ඕන දෙයක් නිර්මාණය කිරීම උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය කියන්නේ පුද්ගල නාමයක් හෝ වෙනත් ඕන විදිහකට
ඒ කතාව ගොඩ නැගෙන ආකාරය. දැන් මෙම අපිට අදාළ වෙන මේ පැද්දේකම නවකතාව ද්වීපුතේ රචනා කරන්නේ මේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය ඇතුළේ. ඊළඟට ද්වීපුතේ ඔබ තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ කතාවේ විවිධ චරිත, සිද්ධි, අවස්ථා දකින්න ලැබෙනවා. මේ කතාව ඇතුලේ චරිත තියෙනවා. විවිධ චරිත තියෙනවා. චරිත ගණනාවක් තියෙනවා. ඒ චරිත එකිනෙක ගැටීම තුලින් ඇති වෙන සිද්ධි තියෙනවා, සිදුවීම්. ඒවත් එක ගොඩනගෙන යම් අවස්ථාවන් තියෙනවා. දැන් ද්වේපුතේ මේකේ ඉන්න චරිත කවුද? මේක තේරුම් ගන්න ඕනේ. මේ නව කතාවේ ප්‍රධාන චරිතයක් ඉන්නවා. එයාගේ නම සිලිඳු. සිලිඳු කියන චරිතය. එතකොට මෙයා මේ දඩයක් කරුවෙක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේ මෙයා දඩයක් කරනවා වගේ මෙයා හේන් ගොවිතැන් කාලයක් කරපු කෙනෙක්. එතකොට මේ සිලිඳු විවාහ වුණා කෙනෙක් එක්ක එයා දරුවෝ දෙන්නෙක් බිහි කරලා එයාගේ බිරිඳ මිය යනවා. එතකොට මෙයාට ඉතුරු වෙනවා දරුවෝ දෙන්නේ. එක්කෙනෙක්ට කිව්වා පුංචි මණිකා කියලා. අනිත් එක්කෙනාට කිව්වා හිමිහාමි කියලා. ඔන්න දුවල දෙන්නගේ නම් දෙක. ඔන්න මේක මතක තියාගන්න මේ සිනිඳුගේ දරුවෝ දෙන්නම දුවලා. ඊළඟට මේ බිරිඳගේ මියයාමත් එක්ක මේ දරුවෝ දෙන්න බලාගත්තේ මේ සිනිඳුගේ නංගි නැගෙනිය. කාර්ලිනාහාමි කියලා කෙනෙක්. එයාම ඔන්න තවත් චරිතයක්. දැන් මේ සිරිඳු විවාහ වුණේ මේ ගමේ හිටපු ආරච්චි කෙනෙක් හිටියා. ආරච්චිගේ නම බබේහාමි ආරච්චි. මේ බබේහාමි ආරච්චිගේ නංගිව තමයි සිරිඳු විවාහ කරගන්නේ. දැන් මේ බබේහාමි කියන ආරච්චිගේ බිරිඳ හිටියා. එයාගේ නම නැන්ජොහාමි. නැන්ජොහාමි. මේ බබයාමි කියන ආරච්චිගේ බිරිඳ නැන්ජොහාමි. එයාගේ නංගිව තමයි මේ සිරිඳු විවාහ කරගන්නේ. මොකද දැන් මේකේ ඉන්න චරිත ටික විකාශය වෙච්ච විදිහයි මම මේ කතා කරන්නේ. දැන් දුවේ පුතේ මේට අමතරව මේ ගමේ තවත් චරිතයක් ඉන්නවා. එයා ඔය ඈත ගම් පළාත්වල මිනිස්සු එක එක විශ්වාස තිබුණානේ. යම් විශ්වාසයන් මත මේ මිනිස්සු කටයුතු කරා. ඔය විශ්වාසයන් අතර තිබුණා දුවිපුතේ ඔය මේ යක්ෂ ප්‍රේත වගේ දේවල් මේවා හරියට මිනිස්සු විශ්වාස කරනවා. යක්ෂ බලපෑම්, ප්‍රේත බලපෑම්, භූත බලපෑම් ගැන මේ මිනිස්සු හරියට විශ්වාස කරා ගැමි ජනතාව. ඉතින් මේවට උත්තර දෙන්න පුළුවන් අය හිටියා. යක්ෂයෝ ප්‍රේතයොත් එක්ක මේ අපි වගේ කතා කරලා විසඳා ගන්න බෑනේ. ඒගොල්ලන්ට උත්තර දෙන්න ඕන කලාවක් තියෙනවා. මේ කලාව දන්න පිරිසක් හිටියා. ඒගොල්ලන්ට කියනවා කට්ටටි ගුරුන්නාන්සේලා කියලා. එහෙම කෙනෙක් හිටියා පුංචිරාල කියලා කෙනෙක්. මේ ගමේ. පුංචිරාල ඔන්න තවත් ඇත්තේ. පුංචිරාල මෙයා වෙද මහත්තයෙක්. කට්ටටි රාල කෙනෙක්. මේ ඔක්කොම දන්නවා මේ පුංචිරාල. දැන් ඔහොම ඔය චරිත ටිකෙන් ටික කතාව එළියට එනවා. දැන් මීට අමතරව මේ කතාවේ හොඳම ඉදිරියට ගලා යන හොඳම අවස්ථාව විදිහට දකින්න ලැබෙන්නේ මේ පවුලේ නැන්ජොහාමිගේ මල්ලි කෙනෙක් ඉන්නවා. එයා එනවා ගමට. ඇවිල්ලා මේ ආරච්චිට උදව්පදව් කරන්න තමයි එයා එන්නේ. එයාගේ නම බබුල්. එයාගේ නම බබුල්. එතකොට මේ බබුල් ගමට ඇවිල්ලා හේන් ගොවිතැන් මේ ආරච්චිගේ තියෙන දේවල් වලට උදව්පදව් කරගෙන ඉන්නවා. ඒ ඉන්න අතරේ එයාට මුණ ගැහෙනවා මේ පුංචි මණිකා කියන චරිතය. ඊට පස්සේ මේ දෙන්න අඳුරගෙන මේ දෙන්න පිළිබඳ
ඒ දෙන්නට දෙන්න පිළිබඳව පැහැදීමක් ඇති වෙලා ඒ දෙන්න විවාහ වෙන්න තීරණය කරනවා. ඉතින් ඒකට මේගොල්ලෝ කැමති වුණේ නැහැ. නමුත් ඒගොල්ලෝ විවාහ වෙලා පැලක් අටවගෙන ජීවත් වුණා. කොහොමද ඔබ කතාව ඉදිරියට යනකොට මේ ගමට තවත් පිටස්තර චරිතයක් එනවා. ඒ තමයි ප්‍රනාන්දු කියන මුදලාලි කෙනෙක් එනවා. ප්‍රනාන්දු මුදලාලි. ඔන්න තවත් චරිතයක්. මෙන්න මේ චරිත ටික මේ නවකතාව ඉදිරියට ගෙන යාම සඳහා ඉවහල් වෙන ප්‍රධානම චරිත ටික. පැහැදිලිද? මේ නවකතාව දිගින් දිගට ගලාගෙන යාම සඳහා ඉවහල් වෙන ප්‍රධානම චරිත ටික තමයි මේ. ඉතින් මේ ප්‍රනාන්දු මුදලාලි මේ ආරච්චි දෙන්න එකතු වෙලා ගමේ නොයෙකුත් වැරදි ක්‍රියාවන් කරනවා, නොමනා ක්‍රියාවන් කරනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට මේ බබුන්වත් මේ සිරිදුවත් නොකරපු වැරද්දකට සිරගත කරනවා. සිරගත කරලා කොහොම හරි සිරිදු නිදහස් වෙලා එනවා. බබුන්ව හිර කරලා තියෙනවා. ඒ කේන්තියට සිරිදු මොකද කරන්නේ? තුවක්කුවක් ඕගාව තියනවා දඩයන් කරන දඩයන් තුවක්කුව. මේ දඩයන් තුවක්කුවෙන් මේ ප්‍රනාන්දු මුදලාලිවත් මේ බබයාමි කියන ආරච්චිවත් වෙඩි තියලා මරලා දානවා. වෙඩි තියලා මරනවා. ඊට පස්සේ මෙයාව සදාටම හිරියට යනවා. ඔන්නෝම තමයි මේ කතාව ඉදිරියට ගලාගෙන යන්නේ. අවසානයේ බොහොම ඛේදජනක ඉරණමක් අත් වෙනවා මේ පුංචි මණිකා කියන චරිතයට. මෙයා තමයි අවසානයේ ඉතුරු වෙන්නේ. දැන් ඔබට નિયમિત නිර්දිෂ්ට කොටස තියෙන්නේ මේ නවකතාවේ 9 වෙනි පරිච්ඡේදය. පරිච්ඡේද 10ක් තියෙනවා. මේක 9 වෙනි පරිච්ඡේදය. ඒ කියන්නේ මුල මුගා කොටස් නැහැ. අග හරිය තමයි මේ කතාව තියෙන්නේ ඕගොල්ලෝ. ඒ නිසා මුල කතාව කොටස කියවලා හොයාගන්න. ඒක ඔබට බලන්න පුළුවන් අන්තර්ජාලයෙන් තියෙනවා. දැන් දුවේ පුතේ ඊළඟට ඔබ දැනගත යුතු වැදගත් කාරණාවක් තියෙනවා මේ කොටසේදී ඔය සිදුවීම් වලට අමතරව මේකේ තියෙන භාෂාව පිළිබඳව ඔබ දැනගත යුතුයි. මේකේ තියෙනවා දුවේ පුතේ කෙටි වාක්‍ය තියෙනවා, දීර්ඝ වාක්‍ය තියෙනවා, ගැමි වහර තියෙනවා, සජීවී ප්‍රාණවත් භාෂාවක් මේකේ යොදාගෙන තියෙනවා, සංවාද තියෙනවා, සංකේත උපමා පරිසර වර්ණනය ආදී බොහෝමයක් සාහිත්‍ය වශයෙන් වටිනාකමක් එන විදිහට මේ කෘතිය බොහොම අපූර්වට නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන වැඩි විස්තර ඔබට දැක ගන්න පුළුවන් වෙනවා. ඊළඟට දුවේ පුතේ මම කතා කරන්න සූදානම් වෙනවා මෙන්න මේ කොටස් ටික. මේ තමයි චරිත ගැන. මේ නවකතාවේ ඉන්න වැදගත්ම ඔබට වැදගත් වෙන චරිත කීපයක් තියෙනවා. මේ චරිත ටික බලන්න. මේ පළවෙනියටම අපි කතා කරනවා පුංචි මණිකාගේ චරිතය. පුංචි මණිකාගේ චරිතය. පුංචි මණිකාගේ චරිතය ගැන කතා කරද්දී පුංචි මණිකා කාගෙත් සිත් ගන්නාසුළු ශාන්ත ගතියකින් නිහඬ කාගෙත් සිත් ගන්නාසුළු ශාන්ත ගතියකින් නිහඬ සුන්දර ළඳා. හරිද? එතකොට මෙන්න මේක තමයි යාගේ පළවෙනියටම දකින්න පුළුවන් ලක්ෂණය. උත්සාහවන්ත ධෛර්යමත් කාන්තාවක්. ඊළඟට අපිට කියන්න පුළුවන් ඒකට හේතුව තමයි මෙන්න මේ සිදුවීම තම සැමියා සොයා ගන්න තරමටම ධෛර්යමත්. ඒ කියන්නේ එයාගේ සැමියා ඉන්නේ හිරගත කර. එයාගේ සැමියා බබුන් එයාව හිරගත කරනවා තංගල්ලේ තියෙන සිරමැදිරියක. දැන් මෙයා බලන් ඉන්නවා කවදා හරි තම සැමියා ගෙදරට එයි කියලා. හැබැයි ආවේ නැති නිසා ඇය ගමන් කරනවා සිරමැදිරියට. ඉතින් මෙන්න මේ හේතු නිසා. හැබැයි එයා කවදාවත් ගමෙන් එළියට ගිහින් තිබුණේ නැහැ. ඒ නිසා සමාජයේ මිනිස්සුන්ට හරි බයයි මුණ දෙන්න. ඉතින් මෙන්න මේ ගති ලක්ෂණ පෙන්නනවා මේ නවකතාව ඇතුළේ. ඒ වගේම තම සැමියා අපේක්ෂාවෙන් හිටපු කාන්තාවක් සැමියා මිය ගිය බව ඇසුවත් ඒවා ගැන විශ්වාස කළේ නැහැ ඇස් දෙකෙන් දකින්නකම්. ඉතින් එහෙම ගති පැවතුම් තිබුණා මේ පුංචි මණිකාගේ චරිතය ඇතුළේ. ඊළඟට දුවේ පුතේ මේ කරලිනා හාමි කියන චරිතයක් ඉන්නවා. මම කිව්වා
ඒ තමයි සිලිඳුගේ සහෝදරිය. මේ තියෙන්නේ ඒ පිළිබඳ විස්තරයක්. එයාගේ දරුවෝ දෙන්න පුංචි මණිකාවත් ඉන්හිහාමියවත් අම්මා කෙනෙක් විදිහට බලාගත්තේ මේ කර්ලිනා හාමි. ඒ වගේ මෙයා හරිය නිහඬ චරිතයක්. ජීවිතේ උගා දුක්ඛ දෝමනස්යන්ට මෝණ දෙමින් කටුක අත්දැකීම් ලැබමින් ජීවත් වෙච්ච කාන්තාවක්. ඇගේ ශරීර ස්වභාවය පවා බොහොම කටුකයි. කකු බහැලා මේ උරහිස් යට ගිහිල්ලා ඇගේ මස් දිය වෙච්ච ඇගේ මේ මාංශයන් ඔක්කොම ශරීරයේ අභ්‍යන්තරයේම ඇලවෙන්න තරමටම කෙට්ටු වෙච්ච කැහැටු වෙච්ච චරිතයක්. මේ බොහොම ලස්සනට කතාව විදිහට විස්තර කරනවා. ඉතින් එහෙම චරිතයක්. ඔන්නේ ඇගේ චරිත ස්වභාවය ඔබ දැනගත යුතුයි. පැහැදිලිද? ඊළඟට දුවේ පුතේ මේ කතාවේ මේ එන චරිත කීපයක් තමයි මෙතන සඳහන් වෙන්නේ. මේකේ වැදගත් වෙනවා සිද්ධි හා අවස්ථා නිරූපණය ගැන කතා කරනකොට ඔබ දන්නවා මේ ਵਿਚාර දෙනකොට ਵਿਚාරයක් ලියන්න තියෙනවා ඔබට සෑම සාහිත්‍ය පාඩමකින්ම. ඒ ඔය චරිත පිළිබඳව චරිත නිරූපණය පිළිබඳව ලිව්වට පස්සේ ඔබෙන් සමහරට ප්‍රශ්නයක් අහන්න පුළුවන් අවස්ථා හා සිද්ධි නිරූපණය. ඒතකොට මේ කතාවේ මුල සිට අග දක්වා මේ ගැන ඔබ අවබෝධය මනාව තිබිය යුතුයි. මේ කතාවේ ඔබට තියෙන කොටසෙන් ඔබ දැනගත යුතු දේ තමයි නැංචෝහාමි ගම අතහැර යාම නිසා ඇතිවන තත්ත්වය. නැංචෝහාමි කිව්වේ අර ආරච්චිරාලගේ සිලිඳු වෙඩි තියලා මරපු ආරච්චිරාලගේ බිරිඳ. එයා තමයි නැංචෝහාමි කිව්වේ. නැංචෝහාමි ගම අතහැරලා යනවා. මේ ගමට නොයෙකුත් වසංගත වෙනවා විනාශ වෙනවා. මේ නිසා එයා ගමේ ඉන්නේ නෑ ගම අතහැරලා යනවා. එයා ගම ඇතරලා යනකොට එයා අනාවැකියක් කියනවා කවදාද මේ ගම අලින්ට යනවා යක්කුන්ට යනවා මේක පාළුවට යන ගමක් කියලා අනාවැකියක්. ඉතින් ඒකට පුංචි මණිකා ඊළඟට බබුන්ගේ ඒම බලාපොරොත්තු වෙන ගම්මුන්ගේ ඒක අහනවා. මිනිස්සුන් අහනවා මගේ සැමියා කවද දෙන්නේ කවද එයිද? මෙන්න මේවා ගැන කතා කරපු අවස්ථාව. ඊළඟට දුවේ පුතේ වැදගත් වෙනවා පුංචි රාලකින් බබුන් පිළිබඳව විමසන අවස්ථාවේදී පුංචි රාලගේ අර වෙදමාත්මයා එයා දීපු උත්තරේ ඊට පස්සේ මෙයා කොහොම හරි හොයාගෙන යන අවස්ථාව එතනදී එයාට හම්බ වෙනවා පාරේදී මග හම්බ වෙච්ච යාට උදව් කරපු අය හිටියා ඊට පස්සේ හිරමැදිරියට යනවා හිරමැදිරියේදී හිරපල්ලා නැත්තම් මේ හිරමැදිරියේ හිටපු බාරකරු එයා කතා කරපු අවස්ථාව මෙන්න මේවා ඔබ හොඳට ඒ කොටස කියවලා අවබෝධ කරගන්න මේ අවස්ථාවන් ටික ඉතා වැදගත් මේ පාඩමේ අවස්ථා හා සිද්ධි නිරූපණය ගැන කතා කිරීමේදී ඊළඟ දුවේ පුතේ ඔබට විචාර ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ පාඩම ඇතුලේ තියෙන භාෂාවේ දැකිය හැකි ලක්ෂණ ගැන. මේ පාඩම තුල අපි කිව්වා මම අර මුලින්ම සඳහන් කළා භාෂාවේ තියෙනවා වැදගත් ලක්ෂණ. ඒකට අන්න ඒ ගැනත් ඔබගෙන් විචාර ප්‍රශ්නයක් අහන්න පුළුවන්. භාෂාව කොයි වගේද? ඉතින් අන්න එතනදී පුතේ මෙන්න මේක වැදගත්. ගැමි භාෂාව තියෙනවා. මේ කතා කළේ ගමක් ගැනනේ, නොදියුණු ගමක් ගැනනේ. බුද්ධිමතුන් ඉන්න උගතුන් ඉන්න ගමකුත් නෙමෙයි මේක බොහොම නොදියුණු ගමක්. ඒකේ තිබිච්ච භාෂාව බොහොම ගැමි භාෂාව. මේ ගමේ මිනිස්සු කතා කරන වචන මේ තියෙන උදාහරණ. පැහැදිලිද මේ ගැමි භාෂාවේ වචන තිබුණ මේ කතාව ඇතුලේ. ඊළඟට සජීවීකරණයට සුදුසු භාෂාවක්. ඒ කියන්නේ මේ කතාව බොහොම කියවන කෙනාට සජීවීව දකින්න කියවන කෙනාගේ මනස ඇතුලේ මනෝරූප මැවෙන්න සජීවී වෙන්න ගැළපෙන විදිහට තමයි මේ රචකයා මේක රචනා කරන්නේ. ඒක හරි වැදගත්. ඊළඟට දෙවි පුතේ මේ සිදුවීම් ගැන කියද්දී පරිසර වර්ණනාව. ඒ කියන්නේ මේ යම්කි සිදුවීමක් විස්තර කරනකොට ඒ සිද්ධිය වටා තියෙන පරිසරයම ගැන කතා කරනවා. ඒ සිදුවීම විතරක් නෙමෙයි මුළු පරිසරය ගැනම කතා කරනවා. ඒකත් බොහොම නිර්මාණශීලීව මේ නවකතාව ඇතුළේ තියෙන මේ ගම විනාශයටපත් වෙච්ච ආකාරය මෙන්න මේ උදාහරණ වලින් නිරූපණය කරලා තියෙනවා. ඊළඟට මම කිව්වා අර කර්ලිනා හාමිගේ ශරීර ස්වභාවය ගැන. මේ තියෙන්නේ මේ උදාහරණ. ඊළඟට මේ පුංචි මණිකා තම සැමියාව හොයාගෙන උසාවියේ මේ හිරමැදිරියට යන අවස්ථාවේදී
නොයෙකුත් දේවල් දකින්න හම්බ වෙනවා මේ මග තොටේදී. විවිධ දේවල් දකින්න ලැබෙනවා. මේ ඒවා පිළිබඳව සටහන් වෙච්ච ආකාරය. ඒ තියෙන්නේ මේ කොටස්. මේකත් භාෂාව භාවිතා කිරීමේ දක්ෂතාවයේ නිරූපණය වෙන අවස්ථාව. ඊළඟට දුයිපුතේ මෙන්න මේක වැදගත්. ඒ තමයි සංකේත භාවිතය. අපි කියනවා යමක් නිරූපණය කරනවා සංකේතයෙන් වෙන්න තියෙන දෙයක් වෙන්න පුළුවන්. ඉස්සරහට වෙන්න තියෙන දෙයක් නැත්නම් යමක් එක එල්ලේම කියනකොට ඒකේ රසයක් නැති වෙනවා. ඒ නිසා ඒක සංකේතාත්මකව වෙනත් දෙයක් ගැන විස්තරයකින් අර කියන්න ඕන ප්‍රධාන කාරණාව ඉදිරිපත් කරන ආකාරයක් තියෙනවා. ඒ තමයි සංකේත කියලා කියන්නේ. එතකොට මේ සංකේත භාවිතා කරනවා මේ තියෙන්නේ සංකේත පිළිබඳව යම්කිසි අදහසක්. ඊළඟ දුයිපුතේ තවත් වැදගත් මේකේ භාෂාව විදිහට සංවාද තියෙනවා හුඟ දෙවස් සංවාද. ඒ සංවාද තුලින් යමක් කියනකොට ඒකත් බලාගෙන ඉන්න ලස්සනයි. කියවන්න ආසයි කරනවා. සංවාදාත්මක භාෂාව මේ රචකයා යොදාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු ටික ඔබ ප්‍රධාන වශයෙන් දැනගත යුතුයි. මේ නවකතාවට අදාළව ඔබ ප්‍රධාන වශයෙන් දැනගත යුතු වෙනවා මේ පාඩමේ. එතකොට මේ පාඩමේ තව වැඩි දුරටත් දේවල් අන්තර්ජාලය තුල පාසලේ අන්තර්ජාලයේ අභ්‍යාසයක් තුල ඔබට තව දුරටත් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ වැදගත්ම දේ පෙළ පොතේ මේ කොටස හොඳින් කියවන්න ඕනේ. මේ කොටස හොඳට කියවලා ඒ තියෙන අභ්‍යාසය සිදු කිරීමෙන් ඔබට මේ තව දුරටත් මනා ලෙස අවබෝධ කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඒ නිසා මම හිතනවා මේ සාරාංශය ඇතුළේ ලබාගත් දේ තුල ඔබ තව ස්වාධ්‍යනයේ තුලින් මේක තව තවත් වටහා ගන්න අවබෝධ කර ගන්න. අපි නැවතත් හමු වෙමු.